සංසාරය පැවිදි වන්නේ සංසාරය දුක බැවින් එයින් එතර වීම මිදීම පිණිසයි. භික්ෂු යන වචනේ තේරුමත් සංසාර දුක්ඛය තේරුම්ගෙන සිටින තැනැත්තා යනුයි. සංසාර බය අමතක වීමද පැවිද්දන්ට බාධාවකි. සංසාර දුක්ඛය සිතන්නට මහානදම් පිරීමේ උනන්දුව වැඩි වේ. එබැවින් පැවිද්දන් විසින් සංසාර තත්වය වරින් වර සිහි කළ යුතුය. කොතෙක් වර මලත් නැවත නැවත ඉපදීම් වශයෙන් නොසිඳී පවතිනා වූ ස්කන්ධ පරම්පරාව සංසාර නම් වේ. නැවත නැවත මැරමින් උපදමින් නොසිඳී පවත්නා වූ මේ භව පරම්පරාව සංසාරයයිද කිව හැකිය. මේ සංසාරය ඊතා දීර්ඝ එකකි. අසවල් කාලයෙන් ඔබ මේ සත්වයෝ නොවිසූහ. මේ සත්වයන් ඇති වූයේ අසවල් කාලයේ පටන්ය කියා දැක්වීමට කාලයක් නැත. එබැවින් තථාගතයන් වහන්සේ මේ සංසාරය පටන් ගැනීම වශයෙන් මුලක් ඇතියක් නොවන බව වදාළසේක. ඊතා දීර්ඝ වූ මේ සංසාරයේහි සත්වේකුට නিত্য වශයෙන් ජීවත් විය හැකි භවයක් නැත. කොතැනක උපන්නත් මරණයෙන් ඒ භවයෙන් පහවන්නට සිදුවන්නේය. මරණයට පැමිණෙන සත්වේකුට සුගතියක උපදින්නට ලැබෙන්නේද කලාතුරකිනි. මරණ සත්වයන් බෙහෙවින් උපදින්නේ දුගතිවලමය. දිනක් තථාගතයන් වහන්සේ නියපිට පස්වල්පයක් තබා භික්ෂූන් අමතා මහණෙනි, මේ පොළොවේහි ඇති පස්වලිනුත් මගේ නියපිට ඇති පස්වලිනුත් කවරක් වැඩිදැයි විචාලසේක. භික්ෂූහු ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ නියපිට ඇති පස ඊතා ස්වල්පයකි, මහ පොළොව පස් ඊතා බොහෝය යයි සැලකලහ. එකල්හි තථාගතයන් වහන්සේ මහණෙනි, මගේ නියපිට ඇති පස මද වන්නාක් මෙන් මිනිසුන් ලොවින් චුතව මිනිස් ලොව නැවත උපදිනා සත්වයෝ මද වන්නාහ. මිනිස් ලොවින් චුතව නැවත නරකයෙහි උපදිනා සත්වයෝම බොහෝ වන්නාහ යයි වදාළසේක. සුගතියෙහි උපදිනා සත්වයන් මද බව ලෝකයේ දෙස බැලීමෙන්ද ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. මේ ලෝකයේහි අපේ ඇස්වලට නොපෙනෙන සත්වයෝද බොහෝය. අපේ ඇසට පෙනෙන සත්වයන් ගැනම බැලුමද මිනිසුන් කීප දෙනෙකුන් ජීවත් වන අක්කරයක් දෙකක් තරම් ඉඩමක මුළු ලොවම ඉන්නා මිනිසුන් තරමේ තිරිසන් සත්ව සමූහයක් ඇති බව දැක හැකිය. තිරිසන් සත්වයෝ දුගතියට අයත් සත්වයෝය. තිරිසන් සත්වයන් එතරම් බහුල වී ඇත්තේ දුගතියේ උපදිනා සත්වයන් බහුල නිසාය. සත්වයනට බොහෝ සෙයින් දුගතියටම උපදින්නට සිදුවන බැවින් එක් පුද්ගලයෙකුට අතීත සංසාරයේදී තිරිසන් යෝනියෙහි උපදින්නට සිදු වූ වාර ගණන කිසිලෙසකින් ප්‍රමාණ කළ නොහැකිය. ප්‍රේතව උපදින්නට සිදු වූ වාරත් සංජීව ආදී මහා නරකයන්හි උපදින්නට සිදු වූ වාරත් මෙතෙක් යයි කවර ආකාරයකින්වත් ප්‍රමාණ නොකළ හැකිය. සංසාරයේ නපුර වැඩිදුරටත් අනමතග්ග සංයුත්තේ වදාරා ඇති මතු දැක්වෙන දේශනා අනුව සලකා ගත යුතුය. යම් භික්කවේ පස්සෙය්‍යාත දුග්ගතං දූරුපේතං නිට්ඨමේතං ගන්තබ්බං අමහේපි ඒව රූපං පච්චනෝ භූතං ඉමිනා දීගේන අද්දූනාති. මහණෙනි, තෙපි විකාර අත්පා ආදිය ඇති බැවින් විරූප වූ දිලිඳු වූ යම් අයෙකු දකින්නහුද එකල්හි තොප විසින් මේ දීර්ඝ වූ සංසාරයේහි අපිත් මෙසේම සිටියමුයි විනිශ්චයට පැමිණිය යුතුය. ඒත දේව භික්කවේ බහුතරං යං වෝ ඉමිනා දීගේන අද්දූනා සංදාවතං
සංසරතං අමනාපං සම්පයෝගා මනාප විප්පයෝගා කන්දරතානං රුදුන්තානං අස්සුපස්සද්දං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. මහණෙනි, මේ දීර්ඝ වූ කාලය මුළුල්ලෙහි සසර සැරිසරන්නා වූ තොප අමනාප සංප්‍රයෝගයෙන් හා මනාප විප්‍රයෝගයෙන් වගුල කඳුළු ඊතා බොහෝය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුලට අඩුය. දීඝරත්තං වෝ භික්කවේ මාතු මරණං පච්චුනු භූතං තේසං වෝ මාතු මරණං පච්චුනු භූතාතානං අමනාපං සම්පයෝගා මානා විප්පයෝගෝ කන්දරතානං රුදුන්තානං අස්සුපසන්දං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘ මරණයෙන් වන දුක විඳින ලද්දේය. මාතෘ මරණ දුක්ඛය විඳින්නා වූ ඒ තොප අමනාප සංප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හඬා වගුළු කඳුළු බොහෝය. සතර මහා සාගරයේ ජලය ඒ කඳුලට මදය. දීඝරත්තං වෝ භික්කවේ පීතු මරණං පච්චුනු භූතං පෙය්‍යාල බාතු මරණං පච්චුනු භූතං පෙය්‍යාල බගිනි මරණං පච්චුනු භූතං පෙය්‍යාල පුත්ත මරණං දීතු මරණං ඥාති ව්‍යසනං රෝග ව්‍යසනං තේසං වෝ රෝග ව්‍යසනං පච්චුනු භූතානං අමනාපං සම්පයෝගෝ මනාප විප්පයෝගෝ කන්දත්තානං රුදුන්තානං අස්සුපස්සද්දං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් පීතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. භාර්යාව මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. භගිනි මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. පුත්‍ර මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. දුහිතෘ මරණයෙන් වන දුක අනුභව කරන ලද්දේය. ඥාති ව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේය. රෝග ව්‍යසනයෙන් වන දුක අනුභව කරන ලද්දේය. ඒ තොප විසින් රෝග ව්‍යසනයෙන් යනාදීන් වන දුක අනුභව කරන ලද්දේ අමනාප සංප්‍රයෝගයෙන් මනාප විප්‍රයෝගයෙන් හැඬීමෙන් වගුළු කඳුළු බොහෝය. සතර මහා සාගරයේ ජලය මදය. ඒතදේව භික්කවේ බහුත්තරං යං වෝ ඉමිනා දීගේන අද්දූනා සන්දාවතං සංසරතං සච්චින්නනානං ලෝහිතං පස්සන්තං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. මහණෙනි, මේ සා දීර්ඝ කාලයක් සසර සැරසරු තොපගේ ශරීරවලින් හිස් සුන් කරනු ලැබූ ජාතිවලදී ගලා ගිය යම් ලයක් වේද එයම බොහෝ වන්නේය. සතර මහා සාගරයේ ජලය එපමණ නොවන්නේය. දීඝරත්තං වෝ භික්කවේ ගුන්නං සතං ගෝගුතානං සීසච්චානං ලෝහිතං පස්සද්දං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. දීඝරත්තං වෝ භික්කවේ මහිසානං සතර මහි සභූතානං පෙය්‍යාල අජානං සතං අජභූතානං පෙය්‍යාල උරබ්බානං සතං උරබ්බ භූතානං පෙය්‍යාල මිගානං සතං මිග භූතානං පෙය්‍යාල සූකරාණං සතර සූකර භූතානං පෙය්‍යාල කුක්කුට්ටානං කුක්කුට්ට භූතානං පෙය්‍යාල. දීඝරත්තං වෝ චෝරෝ ගාම ඝාතකාති ගහෙත්වා සීසචින්නානං ලෝහිත පස්සන්දං පග්ගරිතං. දීඝරත්තං වෝ භික්කවේ චෝරා පාරිපන්තිකාති ගහෙත්වා පෙය්‍යාල චෝරා පරිදාරිකාති ගහෙත්වා සීසච්චින්නානං ලෝහිතං පස්සද්දං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං. මහණෙනි, මේ දීර්ඝ කාලයේ තොප ගවව ඉපිද ගෙලසිඳුනු ලැබූ අවස්ථාවලදී තොපගේ ශරීරවලින් ගලා ගිය ලය ඊතා බොහෝය. සතර මහා සාගරයේ ජලය මදය. මීමුන්ව උපන් අවස්ථාවලදී එළු
උපන් අවස්ථාවලදී, මුවව උපන් අවස්ථාවලදී, හූරුව උපන් අවස්ථාවලදී, කකුළුව උපන් අවස්ථාවලදී හිස සිඳුනු ලැබීමෙන් ගලා ගිය ලෙය බොහෝය. සතර මහා සාගරයේ ජලය මදය. ගම් පහරන හොරුව කියා අල්ලා හිස සිඳුනු ලැබූ අවස්ථාවලදී, මම් පහරන හොරුව කියා අල්ලා හිස සිඳුනු ලැබූ අවස්ථාවලදී, පරදාරිකයෝ යයි අල්ලා හිස සිඳුනු ලැබුණු අවස්ථාවලදී, තොබගේ ශරීරවලින් ගලා ගිය ලෙය බොහෝය. සතර මහා සාගරයේ ජලය මදය යනු එහි අදහසයි. හොඳින් මහණදම් පුරා අරහත් මාර්ග ඥානය උපදවා සසර නැවත නැවත ඉපදීමට හේතු වන තෘෂ්ණාව නොනැසුවහොත් මේ දුක්ඛස්කන්ධය ඉදිරියටත් මෙසේම පවතින්නේය. මේ භයානක දුක්ඛයෙන් මිදෙනු කැමැත්තෝ මනවින් මහණදම් පුරා සංසාර දුක්ඛයාගේ නිවීම වූ නිවනට පැමිණෙත්වා. කාමයන්ගේ ආදීනවය. භාර්යාවෝ, දූ දරුවෝ, සහෝදර සහෝදරියෝ, ඥාති මිත්‍රයෝ, ආහාරපාන, වස්ත්‍රාභරණ, යාන වාහන හා නොඑක් ආකාර පරිභෝග භාණ්ඩ, ගී නැටුම් ගෙවුම් හා නොඑක් ආකාර ක්‍රීඩා, රන් රිදී මුතුමැණික් ආදී මිල මුදල් යන මේ ආදී සත්වයන් ඇලුම් කරන නොඑක් සොයන යමක් වේ නම් ඒ සියල්ලටම කාමය යයි කියනු ලැබේ. ඒ සියල්ල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පහට ඇතුළු කොට පංචකාමය යයි කියනු ලැබේ. එක් අතකින් මේ පංචකාමය ඊතා ආස්වාදනීය දෙයකි. තවත් අතකින් මේ පංචකාමය සත්වයන්ට ඇති මහත්ම නපුරක්ද වේ. සසල කලකිරී මහත් පරිත්‍යාගය කොට බුදු සසුනේහි පැවිදවන කුල පුත්‍රයන්ට පසු කාලයකදී ශාසනයෙන් බැහැරවීමට හේතු වන්නේද පැවිදිව සිටගෙන නොයෙකුත් දුෂ්ප්‍රතිපත්තිවලට යෙදෙන්නට හේතු වන්නේද මේ පංචකාමයමයි. වරක් පංචකාම ආසාව දුරුකොට පැවිදි වුවද සිහියෙන් යුක්ත නොවන කාමයන්ගේ ආදීනව නැවත නැවත සිහි නොකරන පැවිද්දන්ට අත්හල කාමය ගැන නැවත ආශාව ඇති වී සියුරු හැර යන්නට සිදු විය හැකිය. ශාසනය තුල සිටගෙන දුෂ්ප්‍රතිපත්තියෙහි යෙදෙන්නටද සිදු විය හැකිය. එසේ නොවුණු පිණිස පැවිද්දන් විසින් කාමයන්ගේ ආදීනව හොඳින් දැනගත යුතුය. වරින් වර එය සිහි කළ යුතුය. කාමයන්ගේ ආදීනවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේය. මජ්ක්‍ධිම නිකාය අලගත්තූපම සූත්‍රයෙන්. උපමා දශයකින් කාමයන්ගේ ආදීනව දක්වා තිබේ. අට්ටි කංකලූපමා කාමා. කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තෝය යනු එහි තේරුමයි. සාගින්නෙන් පීඩෙතු බල්ලෙකු ආහාර ආශාවෙන් මස් කඩයක් සමීපයේ බලා ඉන්නා කල්හි ලේ මස් නැති ඇට කැබැල්ලක් කඩයෙන් ඉවත දැමූහොත් ඌ එය අවුලාගෙන සපන්නට පටන් ගන්නේය. ඇට කැබැල්ලේ කොතෙක් සැපුවද එයින් උගේ සාගින්න නොසිඳේ. වන්නේ වෙහෙසට පත්වීමෙන් තවත් සාගින්න වැඩිවීමයි. එමෙන් කාම ආශාවෙන්, කාම පිපාසාවෙන් පීඩිතව කාමයන් සොයන තැනැත්තාගේ ඒ කාම පිපාසාව කොතෙක් ආහාර පාන වස්ත්‍ර ආදී කාම වස්තුන් ලබා කොතෙක් කම්රස අනුභව කළේද නොසන්සිදේ. ඔහු කිසි කලෙක සෑහීමක් නොවේ. කාමයන් ලබත්ම කම්සැප විඳිත්ම එයින් ඔහුගේ කාම පිපාසාව තව තවත් වැඩේ. බල්ලා සුඛිතභාවයට පත් කරන කිසිම උසස් දෙයක්, කිසිම හරයක් ඒ ලේ මස් නැති ඇට කැබැල්ලෙහි නැතිවාක් මෙන් කාම වස්තුන්හි සත්වයා තෘප්තියට පත් කරන කිසි හරයක් නැත්තේය. ඕනෑය
මදිය, තවත් ඕනෑය, තවත් ඕනෑය කියා මහත් වෙහෙසින් රැස් කරන මේවා මාගේය, මාගේය කියා සිතින් බදාගෙන ඉන්නා කාම වස්තුහු පුද්ගලයාට තෘප්තියක් ඇති නොකරම විනාශ වී යති. පුද්ගලයාද ඒවා බදාගෙන සිටීමෙන් තෘප්තියක් නොලබාම විනාශයට පැමිණේ. මේ කාමයන්ගේ ස්වභාවයයි. එබැවින් තථාගතයන් වහන්සේ කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලකට බඳු උපමා ඇතියෝය යයි වදාළසේක. මංසපේසූපමා කාමා. බොහෝ දෙනාට සාධාරණ බැවින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තෝය යනු එහි තේරුමයි. ගිජුලිහෙණියෙකු හෝ උකුස්සෙකු හෝ අන් පක්ෂියෙකු හෝ හොටින් මස් කැටියක් ගෙන පියාසර කළොත් ඒ දකින පක්ෂීහු ඔහු ලුහු බැඳ ඌට කොටයි. ඒ අතහරින තුරු ඌට නිදහසක් නොලැබේ. එකෙකු හල මස් කැටිය අනෙකෙකු ගතහොත් ඌටද එසේම කොටයි. එසේ කොටන්නේ මස් කැටිය බොහෝ දෙනෙකුන් බලාපොරොත්තු වන දෙයක් බැවින්. වස්තුවද මස් කැටියසේ බොහෝ දෙනෙකුන් බලාපොරොත්තු වන දෙයකි. එකෙකු රැස් කරගෙන අයත් කරගෙන සිටින වස්තුව පැහැරගත හැකි නම් ගැනීමට බලාපොරොත්තු වන්නෝ දහස් ගණනින් දසදහස් ගණනින් සිටිති. එබැවින් වස්තුව අයත් කරගෙන ඉන්නා තැනැත්තාට මාගේ වස්තුව රජහු හෝ පැහැර ගනිද්ද, සොරහු හෝ පැහැර ගනිද්ද, සතුරෝ හෝ පැහැර ගනිද්ද, දූ දරුවෝ හෝ පැහැර ගනිද්ද කියා නිරතුරුව බියෙන් කල්යැවීමට සිදුවේ. නිතරම පරිස්සම් කරන්නට සිදුවේ. සමහර විට රෑ නිදි නොලබා පරිස්සම් කරන්නට සිදුවේ. ධනය ඇතිතාක් ඔහුට සැනසෙල්ලක් නොලැබේ. රැස් කරගෙන ඉන්නා ධනය නිසා නොයෙක් විට ඊර්ෂ්‍යාකාරයන්ගෙන් නොයෙක් කරදර විඳින්නට සිදුවේ. සොරුන්ගෙන් සතුරන්ගෙන් පීඩා විඳින්නටද සමහර විට ඒ ධනය නිසා මැරෙන්නටද සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ කාමයෝ මස් කැටියක් වැනියහ යයි වදාළසේක. තිනුක්කූපමා කාමා. දවන ස්වභාවය ඇති බැවින් කාමයෝ තනසුලකට බඳු උපමා ඇත්තෝය යනු එහි තේරුමයි. ගිනි දැල්වෙන තනසුලක් අතින් ගෙන සිටින්නාහු විසින් එය නොහලහොත් අත දැවී ඒකාන්තයෙන් ඔහු දුකටපත් වෙන්නේය. වස්තුව රැස් කරගෙන සිටින තැනැත්තාහට එය නොහලහොත් ඒකාන්තයෙන් දුකටපත් වන්නට සිදුවේ. තණ්හාවෙන් අයත් කරගෙන සිටින්නා වූ වස්තුවෙන් වෙන්වීම වස්තු හිමියාට දුකකි. වස්තුව කෙසේ පරිස්සම් කරමින් සිටියත් ඒ වස්තුව නැති වී යාමෙන් හෝ මරණයෙන් හෝ වස්තු හිමියා එයින් ඒකාන්තයෙන් වෙන්වන්නේය. එබැවින් ඒ දුක තනසුල නොහැර සිටින්නහුට මෙන් වස්තුව නොහැර සිටින්නහුට ඒකාන්තයෙන් ඇතිවේ. සමහර විට සොරසතුරු පීඩාවලින්ද බොහෝ දුක් ඇතිවේ. කාමයෝ අතරගත් තනසුලක් බඳුය යයි වදාළේ එහෙයිනි. අංගාරකාසූපමා කාමා. කාමයෝ දුම් නැති ගිනිදලු නැති මහා ගිනි අඟුරු වලකට බඳු උපමා ඇත්තාහ යනු එහි තේරුමයි. ගැඹුරෙන් 4 රියනක් පමණ වන ගිනිදලු හා දුම් නැති ගිනි අඟුරෙන් පිරිවලක් වේ නම් එහි මහා රස්නයක් ඇත්තේය. එහි යමක් වැටුණහොත් ගිනි රස්නයෙන් බැඳී කරවී යන්නේය. කාමයන් පිළිබඳව ඇතිවන්නා වූ තද ආසාවත් එබඳුම රස්නයකි. ඇතමුන් තමන්ට ඇති වූ කාම ආසාවල් සම්පූර්ණ කරගන්නට නොහැකි වූ විට දිවිනසා ගන්නේ එයින් වන තැවීම නොයිවසිය හැකි වීමෙනි. සුපින කූපමා කාමා. කාමයෝ රෑ දුටු හීනයක් වැනිය යනු එහි තේරුමයි. හීනයක් එවත් ස්වප්නයෙන්
කිනම් වස්තුවක් ලදත් කිනම් සම්පත්තියක් ලදත් ඒවා ඇත්තේ සිහිනය දකිමින් ඉන්න අවස්ථාවේ පමණයි. අවදි වූ පසු ඒවා කිසිවක් නැත. එමෙන් කාම වස්තුන් නිසා ලබන සෝමනස්ස ප්‍රීතියත් ඇත්තේ ඒ වේලාවට පමණයි. ඇසිල්ලකින් එය නැති වෙයි. එක් එක් පුද්ගලයෙකු විසින් බොහෝ වෙහෙසී කාම වස්තුන් සපයා ඒවා නිසා අතීතයේහි බොහෝ වාරවල් ප්‍රීති සොම්නස් ලබා ඇත. අද ඒවායින් කිසිවක් ඉතිරි වී නැත. දැන් ලබන ප්‍රීති සොම්නස් වල හා අනාගතයේහි ලබන ප්‍රීති සොම්නස් වල ඉරණමත් එයමයි. ලබා ගන්නා කාම වස්තුද එසේම ක්ෂය වී යන්නේය. එක් එක් පුද්ගලයෙකුගේ අතීත සංසාරය ගැන සලකා බලතහොත් එකෙකු විසින් රැස් කර ධනෙහි ප්‍රමාණයක් නැති බවත් පෝෂණය කළ අමුදරුවන්ගේ ප්‍රමාණයක් නැති බවත් කිය යුතුය. අද ඒවායින් කිසිවක් නැත. අද රැස් කරගෙන ඉන්නා ධනියේත් අද ආදරයෙන් පෝෂණය කරන අමුදරුවන්ගේත් ඉරණම ද එයමය. එබැවින් තථාගතයන් වහන්සේ తాවකාලීත්වයෙන් කාමයෝ හීනයක් බඳුය යයි වදාළසේක. යාචීතකූපමා කාමා කාමයෝ අනුන්ගෙන් తాවකාලික වශයෙන් ඉල්ලාගත් දේවල් බඳුය. తాවකාලික වශයෙන් අනුන්ගෙන් ඇඳුම් පැළඳුම් ඉල්ලා ඇඳ පැළඳ සිටින තැනැත්තා ඒ වේලාවට මහ පොහොසතෙකුසේ පෙනේ. ඇසිල්ලකින් ඒවා ආපසු හිමියන්ගත් කල්හි ඔහුට කිසිවක් නැත. මද කලකදී නැති වී යන කාමයෝද අනුන්ගෙන් ගත් බඩු වැනිය. රුක්ඛපලූපමා කාමා කාමයෝ පලදරන ගසකට බඳු උපමා ඇත්තේය. වනයේහි පලදරන ගසකට නැග එකෙකු පල නෙලා කමින් සිටියදී පල සොයා ආ ගස යන්නට නොදත් අනිකෙකු ඒ ගස කපන්නට පටන්ගත් කලෙහි ගසෙහි ඉන්නා තැනැත්තා නොබැසුවහොත් ගස සමග වැටි ඔහුගේ අත්පා හෝ බිඳෙන්නේය. ඔහු මරණයට හෝ පැමිණෙන්නේය. එමෙන් කාමයන් නොහැර අල්ලාගෙන ඉන්නා තැනැත්තා ඒ කාමයන් නිසා නොයෙක් විට මරණයට හෝ මහ දුක්වලට පත්වන්නේය. අසිසූනූපමා කාමා කාමයෝ කඩුවකට මස් කපන කොටයකට බඳු උපමා ඇත්තාහ. කඩුව හා කොටය නිසා මස් කැපී යන්නාක් මෙන් ඔවුනොවුන් කෝලාහල කර ගැනීම ආදියෙන් කාමයන් නිසා සත්වයෝ මහත් විනාශයට පැමිණෙන්නාහ. සත්තිසූලූපමා කාමා කාමයෝ පිහියක හෝ කිනිස්සකට උලකට බඳු උපමා ඇත්තාහ. පිහියාවල කිනිසිවල හුලෙන් ශරීර සිදුරු කරන්නාක් මෙන් කාමයෝද සත්වයන්ගේ සිත් සිදුරු කරති. සප්පසීරූපමා කාමා කාමයෝ සර්පහිසකට බඳු උපමා ඇත්තාහ. සර්පහිස භයානක දෙයක් වන්නාක් මෙන්ම අනේක දුක්ඛයන්ට හේතු වන බැවින් කාමයෝද භයානකය. එබැවින් තථාගතයන් වහන්සේ කාමයෝ සර්පහිසකට බඳු උපමා ඇත්තාහයයි වදාළසේක. මධ්‍යම නිකායේ චූල දුක්ඛස්කන්ධ මහා දුක්ඛස්කන්ධ සූත්‍ර දෙකෙහි කාමයන්ගේ බොහෝ ආදීනව විස්තර වශයෙන් වදාරා ඇත්තේය. ඒ සූත්‍ර ධර්ම බලා ගැනීමද පැවිද්දන්ට ඉතා ප්‍රයෝජනය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒ සූත්‍ර මෙහි නොදක්වනු ලැබේ. මේ ගාථා භාවිතයද ප්‍රයෝජනවත්ය. සුමේධා තේරි ගාථා ද්වීප සතරටම අධිපති කාමභෝගීන් ගෙන් අග්‍ර මන්දධාතු නම් රජෙක් විය. ඔහුද කාමයන්ගෙන් තෘප්තියක් නොලබාම කලුරිය කළේය. ඔහුගේ ආශාව නොපිරුණේය. මන්දධාතු රජු සුවාසූ දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන්ද සුවාසූ දහසක් අවුරුදු යුව රජු වශයෙන්ද සුවාසූ දහසක් අවුරුදු චක්‍රවර්තීව රජවද
මිනිස්ලොව කම්සැප විඳ සතියක් ශක්‍රයන්ගේ ආයු කාලයේහි දිව්‍යකාම සම්පත් ද විඳ කාමයෙන් තෘප්තියකට නොපැමිණම දිවි කෙලවර කළේය. හාත්පස දස දිසාවෙහි රුවන් වැසි වටද සත්වයාට කාමයන් ගැන තෘප්තියක් පැමිණීමක් නොවේ. මනුෂ්‍යයෝ තෘප්තියට නොපැමිණම මැරෙන්නාහ. පෙරවිසූ පැවිද්දන් කාමයන් කොතරම් භයානක දේ වශයෙන් සලකන ලද බව බිස ජාතකයෙන් දැකගත හැකිය. එය මෙසේය.